අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ඔබ එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක අද දවස වඩාත් නිරෝගී දවසක් බවට පත්වෙන්න කියලා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. හේතුව තමයි අපි හැම දෙනෙක්ම දන්න කාරණාව තවමත් මුළු මහත් ලෝකයටම කොරෝනාවෙන් ගැලවෙන්නට හැකියාවක් නැහැ. තත්ත්වේ අපේ රටටත් එලෙසමයි. අපේ රටේ තී දවසෙත් කොරෝනා ආසාදිත මරණ ප්‍රමාණය පිළිබඳව සලකා බලනකොට 202ක මරණ ප්‍රමාණයක් වාර්තා වෙනවා ඊයේ දවසෙනුත්. ඒ වගේම ආසාදිතයන් ප්‍රමාණය ඊයේ දවසේ 4000 සීමාවට වැඩිය අඩුවෙන් තමයි අපේ රටින් වාර්තා වුණේ. ආසාදිතයන් ප්‍රමාණය ටික ටික අඩු වෙගෙන යනවා. ඒක බොහොම හොඳ තත්ත්වයක්, සුබ තත්ත්වයක්. ඒ තත්ත්වයේ ඉදිරියටත් පවතින හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන්න හැකි වෙන්නේ ඔබේ අර පිරිමැස්ම, අර පරිස්සම මේ හැම දෙයත් එක්කම විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දීලා අර පරිස්සමෙන් කටයුතු කිරීම බොහොම වැදගත්. ඒ නිසාමයි අපි නිතර කොරෝනා පිළිබඳව මතක් කරන්නේ. ලෝකයේ කොරෝනා තත්ත්වය පිළිබඳව ගත්තහම දැන් මේ වෙනකොට ලෝකයේ කොරෝනාව පාලනය කරපු රටවල් වල නැවතත් කොරෝනාව ඉස්මතු වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි හැම දෙනෙක්ම පරිස්සමෙන් ඉමු කියන ගමම අද දවසේ ජාතික පුවත්පත් පිළිබඳ තොරතුරු ඔබට කියන්න ලෑස්ති වෙන්නේ. අද ජාතික පුවත්පත් කිහිපයක් නිකුත් වෙලා තිනවා. ඒ අතරින් සමහර ජාතික පුවත්පත් ඔන්ලයින් නැත්තම් e-papers විදිහට තමයි අපිට ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත් ඒ සියලු තොරතුරු අපි ඔබට ඉක්මනටම කියන්න සූදානම්. මාත් එක්ක ඉන්න සමීර සුබදැසනක්. සුබදැසනක් නඩිත් සුබදැසනක් ජයග්‍රහී දවසක් සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා සතියක පත්තර මේන්තුවෙන්. අපි නඩිත් ඔබ සඳහන් කළ ආකාරයටම ඊයේ දවස්වලට රටේ කොරෝනා තත්ත්වය ගැන සැලකීමේදී රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් සිදු වෙලා තිබෙනවා. දින කිහිපයක් තිස්සේ 4000ට අඩුවෙන් තමයි රෝගීන් වාර්තා වෙන්නේ. 3644 දෙනෙක් ඊයේ දවසේදී රෝගීන් වාර්තා වෙනවා. මරණ 202ක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරනවා. ඒ වගේම සුව වෙච්ච පිරිසත් 1998ක් සුව වෙලා නිරෝධායන මධ්‍යස්ථාන වලින් රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ලෝක තත්ත්වය පිළිබඳව ඔබ සඳහන් කළා. ඒත් එක්කම නඩිත් අපි මේ කොරෝනා ප්‍රවෘත්ති කොරෝනා තත්ත්වයන් පිළිබඳව රට දැනුවත් කරනවා. සියලුම මාධ්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ මේ සියල්ලෙන්ම ජාතික පුවත්පත්වලත් මුල් පිටුවල මේ තොරතුරු අද දවසේදීත් වාර්තා වෙනවා. ඒ විදිහටම ඒ නිසා අපි ඔබට සඳහන් කරන්නේ මේ සියලු කරුණු කාරණාත් එක්ක ඔබ අද විවේකී දවසක් සෙනසුරාදා දවස හෙට ඉරිදා මේ සියලු කාරණාත් එක්ක නිවසෙන් අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට පිටව යන්නට එපා. අවශ්‍ය ගමන් බිමනක් පමණක් තනිව ගිහිල්ලා ගෙදරට අවශ්‍ය බඩමුට්ටු ටික අරගෙන ඇවිල්ලා පරිස්සමින් ගෙදර කට්ටියත් එක්ක ඉන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. තවමත් මේ වසංගතය ගෝලීය වසංගතයක්, ඒ වගේම රටේ තවමත් ඒ විදිහටම පැතිර යමින් තිබෙනවා. අලුත් ප්‍රභේද පැමිණෙනවා, නව වෛරස් එනවා. මේ තත්ත්වයේ සැලකිල්ලටගෙන ඔබ පරිස්සමින් හිටියොත් ඔබේ ගෙදර පිරිස, ඔබේ අසල්වාසීන් මේ සියලු දෙනා ආරක්ෂා කර ගන්නට පුළුවන්. අපි මේ කතාව කියන ගමන්ම නඩිත් අද දවසේදී තවත් අපිට බලාපොරොත්තු සහගත තත්ත්වයක් ඇති තිබෙන තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කතා බහ කිරීමේදී පසුගිය කාලවකවානුවේ නඩිත් ක්‍රිකට් පැත්තකින්ම තියලා තිබුණා. ක්‍රීඩා ලෝලීන් ක්‍රිකට් බලන එක ටිකක් අයින් කරලා තිබුණා. හැබැයි දැන් අපි දැක්කා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ආකාරයෙන් ලකුණු 14ක තියුණු ජයග්‍රහණයක් ලබා ගන්නවා. අලුත් කණ්ඩායමක් නවක ක්‍රීඩකයන් රැස් ඉන්නවා මේ කණ්ඩායමට. අර කාලයකට පස්සේ ආයේ ක්‍රිකට් වසන්තය ඇවිල්ලා කියලා තමයි කියන්නේ කට්ටිය. ඉතින් ඒ නිසා මේ ක්‍රිකට් වසන්තය අපිට බලන්න පුළුවන්කම ලැබෙනවා දැන්. ඒ විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණේ තමයි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් 6 දෙනෙක් කණ්ඩායමෙන් නැතුව තමයි නවක ක්‍රීඩකයන් මේ තරගාවලියේ ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. පළමු තරගයේ ජයග්‍රහණය කරා, තවත් තරග දෙකක් තියෙනවා. අද තව තරගයක් තියෙනවා නඩිත්. ඒ නිසා අපි මේ තරගය පිළිබඳව පොඩ්ඩක් කතා කරලා අපි යමු කොරෝනා තත්ත්වයන් පිළිබඳව සහ අනිකුත් ජාතික පුවත්පත්වල තොරතුරු වලට. අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත්තාම වැඩි වාසියක් තියෙනවා. ඒකට හේතුව තමයි පළමු තරගය අපි ජයග්‍රහණය කළා. එතකොට දැන් දෙවනි තරගය සහ තුන්වෙනි තරගයේ අද තරගයේ ජයග්‍රහණය කළ තියෙන තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලැබෙනවා. අද පුවත්පත්වලත් වාර්තා කර තිබෙනවා බවුමා ගෙදර යයි කියලා. කියන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ටෙම්බා බවුමා පසුගිය තරගයේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් අදිත් ඔහුට තරගාවලියම අහිමි වීමේ අවධානමක් තියෙනවා. ඒ වගේම 2020 තරගාවලියත් ඔහුට අහිමි වෙයි කියලා තමයි සඳහන් කරන්නේ ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු. ඒත් එක්කම මොහු පසුගියදා පැවති තරගයේදී පන්දුවාර 26 දී ලකුණු 38ක් ලබා සිටියේදී වනිදු හසරංග
ළඟ පන්දුව යොමු කළා කඩු රකින්නා දෙසට. ඒ විට ඔහුගේ වම් අතේ පන්දුව වැදිලා ඔහුට ආබාධයක ලකුණ. ඒ නිසා තමයි මොහුට ගෙදර යන්න සිද්ධ වෙලා තියෙන ප්‍රතිකාර ලබා ගැනීම සඳහා. අද තරගයේ නායකයා කේෂව් මහරාජ් පත් කරලා තිබෙනවා දකුණු අප්‍රිකානු කණ්ඩායම. ඔවුන් බලාපොරොත්තු වෙනවාද ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්න. බලමු අපි මේ තරගයේ කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් වැඩි වාසියක් තියෙනවා. ක්‍රීඩා ලෝලීන්ට යම් ගෙදෙට්ට වෙලා ඉන්න ඔබට අද තරගය බලන්න කොහෙවත් යන්න එපා කියලා තමයි අපි කියන්නේ ඔබට. ඒ නිසා යම් මානසික පීඩනයකින් ඉන්න ඔබට යම් සැනසුම් සුසුම් හෙලන්නට පුළුවන් මේ තරගාවලියත් එක්ක ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම. නදි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු. ජයග්‍රහණය මේ දවස්වල අපිට සුලභ කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. පැරාලිම්පික් ක්‍රීඩාවල ගත්තත් විශේෂයෙන්ම අපේ රටේ ක්‍රීඩකයෝ බොහොම අපූර්වට දස්කම් පාන අතරදී ක්‍රිකට් කණ්ඩායමත් දැන් දක්ෂකම් පාන බවට පාන තත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ කොහොම වුණත් රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දෙන්න මේ හැම දෙනෙක්ම කටයුතු කරන අතරදී ඊයේ දවසේ බොහොම වාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා. සමීරේ තමයි නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් අවුරුදු 10ක් නවසීලන්තයේ තමයි වාසය කරලා තිබ්බේ. අපේ රටේ නමට කළු පැල්ලමක් එකතු කළා කිව්වොත් ඒක බොහොම නිවැරදි කියලා හිතනවා. ඊයේ දවසේ ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂම මුළු මහත් ලෝකයේම අවධානය යොමු වුණු තවත් පුවතක් බවට මේ පුවත වාර්තා වුණා. අද දවසේ ජාතික පුවත්පත් බොහොමයක් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව නවසීලන්ත ප්‍රහාරකයාගේ ඒ සිදුවීම. ඔව් නඩිත් දින මින වාර්තා කර තිබෙනවා ඒ ප්‍රවෘත්තිය මේ විදිහට. නවසීලන්ත පිහි ප්‍රහාරයේ සැකකරු ශ්‍රී ලාංකිකයෙක් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ දින මින මුල් පිටුවේ සිරස්තලයක් හැටියට. වැඩිදුර වාර්තාව මේ විදිහට අරගෙන ඇවිල්ලා තිනවා. ඔක්ලන්ඩ් නුවර ලින්මෝල් සුපිරි වෙළඳ සංකීර්ණයට කඩා වැදුණු මේ පුද්ගලයා කළ පිහි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර නවසීලන්ත පොලිසිය එම පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලාංකිකයව ඝාතනය කරලා තිබෙනවා. අන්තවාදී ඉස්ලාමීය මතවාද දරුණු ලබන මේ ප්‍රහාරකයා සුපිරි වෙළඳ සංකීර්ණයට ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට පිහි ප්‍රහාරයන් එල්ල කිරීම ආරම්භ කොට මිනිත්තුවක කාලයක් ගතවීමට පෙර ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කිරීමට සමත් තිබෙනවා කියලා තමයි කියන්නේ. මේ දිනමිනයි වාර්තා කර තිබෙන්නේ. නවසීලන්ත පිහි ප්‍රහාරයේ සැකකරුවා ශ්‍රී ලාංකිකයෙක් කියන සිරස්තලයත් එක්කම වාර්තා කර තිබෙනවා. ලංකාව පැත්තෙන් ගත්තාම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව පිළිබඳව තිබෙන අභිමානයට යම් කැලලක් එකතු කරලා තිබෙනවා මේ කාරණයත් එක්ක නඩිත්. අතරේ හේපුවත් අද දවසේ ලංකාදීප පුවත්පතේ සහ ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තල බවට පත් වෙනවා. අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට ලියවෙන්නේ ලාංකික තරුණයෙකුගෙන් නවසීලන්තයට IS ප්‍රහාරයක්. මේ තමයි අද ලංකාදීප ප්‍රධාන සිරස්තලය. දසතේ දුවමින් දැක්කායේ කපා කොටලා 3කට බරපතලයි තරුණයා පොලිසියෙන් මැරුම්කයි කියලා අද ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට ලංකාදීපයේ ලියනවා. නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙකු එරට සුපිරි වෙළඳ සලකට ඊයේ පස්වරේ කඩා වැදී කළ පිහියනුම් ප්‍රහාරයකින් 6 දෙනෙකු තුවාල ලැබූහ. එම තරුණයා ISIS ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ මතවාද අනුව කටයුතු කළ අයෙකු බව පැවසේ. පිහි ප්‍රහාරය ලැබුවේ ඔක්ලන්ඩ් නුවර ලින්මෝල් සුපිරි වෙළඳ සංකීර්ණය තුලදී ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස කඩේමින් රෝහල්ගත කෙරුණු අතර ඔවුන්ගෙන් 30 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවට වාර්තා වෙනවා කියලා අද දවසේ තොරතුරු සඳහන් වෙනවා. ප්‍රහාරය සිදු වී පැයකට පමණ පසුව මාධ්‍ය හමුවක් ලැබූ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා අර්ඩන් ප්‍රකාශ කළේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රහාරය එල්ල කළේ ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාද අනුව කටයුතු කරන අන්තවාදී අදහස් ඇති ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙකු බවත්ය. ප්‍රහාරකයා 32 වෙනිදි තරුණයෙකු බව පැවසුවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රහාරකයාගේ අනන්‍යතාව මාධ්‍ය වෙත අනාවරණය කළේ නැහැ. අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර ආකාරයට නවසීලන්ත ආරක්ෂක අංශ 2016 වසරේ සිට එම තරුණයා ගැන බිමසිල්ලෙන් පසු වෙලා තිබ්බ. තරුණයා නවසීලන්තයේ පදිංචියට පැමිණලා තියෙන 2011 දී නවසීලන්ත බුද්ධි අංශ තරුණයා ගැන විමසිල්ලෙන් පසු වී ඇත්තේ ඔහු ISIS සංවිධානයේ වීඩියෝ නැරඹීම, ඒවා මිතුරන් අතර බෙදා හැරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ ISIS මතවාද ප්‍රසිද්ධියට පත් කිරීම නිසායි කියලා අද ලංකාදීපය පුළුල් විස්තරයක් ওই විදිහට මේ ප්‍රහාරය පිළිබඳව මේ ප්‍රහාරකයා පිළිබඳව අරගෙන ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඊ දවසේ බොහෝ දෙනෙක් අපි දැක්ක ලෝකයේ බොහෝ දෙනෙක් අපේ රට පිළිබඳව අවධානය යොමු කරන්නට මේ පුවත හේතු වුණා. අද ඩේලි මිරර් පුවත්පතත් ඒ ගැන තොරතුරු කියනවා. මේ විදිහට ඩේලි මිරර් පුවත්පත උප ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ පුවත වාර්තා කරන්නේ ශ්‍රී ලංකන් කමියුනිටි වයිටල් ටු කිවි සොසයිටි. අපි දන්නවා නවසීලන්තයේ මේ කිවි සමාජයට මේක දැඩි බලපෑමක් වුන් පසුගියදා එල්ල කෙරුණු අර ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරයෙන් පස්සේ
දෙවස්ථානයට එල්ලවෙච්ච ප්‍රහාරයත් එක්කම බොහොම දැඩි කම්පනයට පත් වුණා මෙවැනි ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව. ඒ ප්‍රහාරයෙන් අනතුරුව මේ දෙවෙනි ත්‍රස්ත ප්‍රහාරය නවසීලන්තයට එල්ල වෙන්නේ. නිව්සීලන්ඩ් මිෂන් ඉන් කොලම්බෝ මේ නවසීලන්තේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන කාරණාව the attack was carried out by an individual not of faith ethnicity or culture මේ කිසිම ආගමකට ජාතියකට වර්ගවාදයකට සම්බන්ධ ප්‍රහාරයක් නෙවෙයි එල්ල වෙලා තියෙන්නේ මේ ප්‍රහාරකයා තනිවම ඇවිල්ලා තමයි මේ ප්‍රහාරය සිද්ධ කළා තියෙන්නේ විශේෂයෙන්ම මේ පිළිබඳව අපි දැක්ක නවසීලන්ත ඒ ශ්‍රී ලංකාවේ තිබෙන මහකොමසාරිස් කාර්යාලය පවා නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු සඳහන් කළා මේ ප්‍රහාරය පිළිබඳව පුළුල් විස්තරයක් අද ඩේලි මිරර් පුවත්පතත් කියනවා New Zealand mall attacker versus Sri Lankan national with ISIS ideology මේ ISIS සංවිධානයේ මතවාදයන් අනුව කටයුතු කරපු තරුණෙක් තමයි මේ ප්‍රහාරය එල්ල කළා තියෙන්නේ man was under surveillance because of his extremist beliefs මේ ඔහුගේ විවිධ අදහස් මතවාද හින්දා නවසීලන්ත බුද්ධ්‍යංශ ඔහු පිළිබඳව ගවේෂණය කරමින් විමර්ශනය කරමින් ඉඳලා තියෙන්නේ knife attack by a man of Sri Lankan origin in New Zealand මේ මොහුට ශ්‍රී ලාංකික සම්භවයක් තියෙනවා Sri Lanka awaits more information from New Zealand මේ අපේ රටේ තානාපති කාර්යාලය ඒ පිළිබඳව තොරතුරු විමසමින් සිටින බව තමයි අද දවසේ ඩේලි මිරර් පුවත්පත ඔය විදිහට සඳහන් කරන්නේ. ඒ අතරේ ලංකාදීපය කියන කතාවක් මේ පිළිබඳව කිසිම ආගමකට දහමකට නැති මිනිහෙකුගේ වැඩක් නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලය ඒ පිළිබඳව සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පත කියනවා. වැඩිදුර විස්තර වලට අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ලංකාදීපය ගැන මේ විදිහට කියනවා කිසිම ආගමක් දහමක් නැති මිනිහෙකුගේ ප්‍රහාරයක් නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන කාරණාව කිසිදු ආගමක් දහමක් සංස්කෘතියක් හෝ භක්තියක් නොමැති පුද්ගලයෙකු විසින් මේ ප්‍රහාර එල්ල කරන ලදැයි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර මේ සිදුවීම් සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා ශ්‍රී ලංකා ප්‍රජාව සෑම විටම නවසීලන්තයේ කොටසක් බවත් ඔවුන් කිවි සමාජයේ වටිනා කොටසක් බවත් එම ට්විටර් පණිවිඩයේ සඳහන් වෙනවා. කිවි අනු නවසීලන්තයට ආවේනික කුරුල්ලෙකු වන අතර නවසීලන්තයේ හැඳින්වීමට යොදා ගන්නා වචනයක්. එමෙන්ම කිවි කුරුල්ලන් නවසීලන්තයේ ජාතික සංකේතයක්. එම ට්විටර් පණිවිඩයේ මෙසේ දැක්වෙනවා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර අද ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වූ බව අප කනගාටුවෙන්වත් පිළිගන්නට සිද්ධ වෙනවා. මේ අමාරු අවස්ථාවේදී මේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝ පීඩාවට පත් වූ හෝ පිරිස වෙනුවෙන් අපගේ කනගාටුව පළ කරනවා යනුවෙන් ඒ ට්විටර් ප්‍රහාරයේ සඳහන් වෙනවා. ප්‍රහාරකයා තනිව මේ ප්‍රහාරය කර ඇති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ආඩන් ප්‍රකාශ කර තිබෙනවා. කිසිදු ආගමක් වර්ගයක් දහමක් හෝ සංස්කෘතියක් හෝ නොමැති තනි පුද්ගලයෙකු මේ ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාව සෑම විටම නවසීලන්තයේම කොටසක් ඒ වගේම සෑම විටම කිවි සමාජයේ වටිනා කොටසක් බව මේ ට්විටර් පණිවිඩයේ දක්වා තිබෙනවායි කියලා අද ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කරනවා. අපි ඊ දවසේ සමීර මේ පිළිබඳව අපේ ප්‍රවෘත්ති විකාශනයත් ඔබට තොරතුරු ගෙනාවා. දැන් බොහෝ දෙනෙක් මේ වීඩියෝ දකින්න නැති. හැබැයි එහෙම නොදකපු කෙනෙක් ඉන්නවා නම් අපි බලමු ඊ දවසේ අපි මේ පිළිබඳව වාර්තා කළා. There's somebody in there with a knife, Fana. සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ISIS මතවාදයේ දැරුව අයෙකු බවයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ආඩන් ප්‍රකාශ කරන්නේ. සුපිරි වෙළඳ සැලේ ප්‍රදර්ශන කැබිනට්ටුවක තිබූ විශාල පිළියකින් ප්‍රහාරය එල්ල කර තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතුරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි නවසීලන්ත වාර්තා සඳහන් කරන්නේ. ප්‍රහාරය එල්ල කර විනාඩියක් වැනි කාලයක් තුළදී මෙම පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමට නවසීලන්ත පොලිසියට හැකි වුණා. ප්‍රහාරය එල්ලවීමත් සමග සුපිරි වෙළඳ සංකීර්ණයේ සිටි පිරිස දිව ගිය බව සිද්ධිය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පිළිබඳ නවසීලන්ත බුද්ධ්‍යංශ නිරන්තර විමසීලෙන් පසු වූ බවයි එරට අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ. It was senseless and I am so sorry it happened. The individual was under constant monitoring and it was the police surveillance team and special tactics group who were part of that monitoring and surveillance. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වසර 10කට පමණ පෙර නවසීලන්තයට පැමිණි අයෙකු බව හෙළිව තිබෙනවා. 2016 වසරේදී අදාළ පුද්ගලයාගේ මතවාදයේ සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ වෙත ලද තොරතුරු හේතුවෙන් ඔහු එරට ආරක්ෂක අංශයන්ගේ දැඩි විමසිල්ලට ලක්ව සිටියා. මීට පෙර අයෙක් 2019 වසරේදී නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් ඉස්ලාම් පල්ලි දෙකක් අසලදී එහි බැතිමතුන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කර 51 දෙනෙකු ඝාතනය කළා. එයින් පසුව නවසීලන්තයේ සිදු වූ ත්‍රස්ත ක්‍රියාව මෙයයි.
මේ අතර ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයින් ඉතා වටිනා පිරිසක් ලෙස තම රජය සලකන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කරන බවද මහ කොමසාරිස් කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එය සිදු කළේ පුද්ගලයෙකු විසින් මිස ඇදහිල්ලකින් සංස්කෘතියකින් හෝ ජනවර්ගයකින් නොවන බවයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශය උපුටා දක්වමින් නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. නඩිත් ඒ සිද්ධියෙන් ලෝකයේම අවධානය දිනාගත සිද්ධියක් බවට පත් වුණා ඊ දවසේදී ප්‍රවෘත්තිවල ප්‍රධානම මාතෘකාවට බවට පත් වුණේ මේ නවසීලන්ත පිහිප්‍රහාරයේ සිද්ධිය පිළිබඳව. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් රටේ වාර්තා වුණු කොරෝනා තත්ත්වයන් පිළිබඳව අපි උදෑසන ඔබට සඳහන් කළා. ඊ දවසේදී කොවිඩ් මර්ධන කමිටුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. මෙහිදී තීන්දුව తీරන රැසක් ගත්තා. නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සහ අනිකුත් කාරණා පිළිබඳව. දැන් ජනාධිපතිවරයා තවත් සඳහන් කළ කාරණයක් දෙසට අපි අවධානය යොමු කරන්න සූදානම් නඩිත්. ඒ තමයි දිනමින වාර්තා කර තිබෙන සිරස්තලයක් දෙසට මේ අවධානය. වෛද්‍ය අනුමැතිය දුන් විගස සිසුන්ට ෆයිසර් දීමට හැකියාව තිබෙනවා. කුඩා ආර්ථිකය රැකගන්න වගකීමෙන් තීරණ ගන්න කියලා තමයි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. මේ කාරණේ වාර්තා කරනවා දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ හැටියට උන් වාර්තා කර තිබෙනවා. මෙහි අන්තර්ගතයේ මේ විදිහට එන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. එන්නත්කරණය නත්කරගත් සාර්ථකත්වය සමග නව සාමාන්‍යකරණ ක්‍රමවේදයට අනුගත වෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දුන්නේය. 2020 මාස 3කට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රටේ ආර්ථිකයේ ඍණාගයක් ගනු ලැබුණලු. කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යථාර්ථය අවබෝධ කරගනිමින් ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට සියලු පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගන්න කියලා තමයි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. නඩිත් ඒ කාරණේ තමයි දිනමින වාර්තා කර තිබෙන්නේ. එන්නත්කරණය තුලින් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි දිගින් දිගටම සඳහන් කරන්නේ ඔබ එන්නත තවමත් ලබාගෙන නැත්නම් හැකි සෑම අවස්ථාවකදීම ඔබට ගන්න පුළුවන් ලද පළමු අවස්ථාවේම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න කියලා තමයි සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරන්නේ. ඒ නිසා තමයි යුද හමුදාව හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇතුළුව ජංගම එන්නත් කරන වැඩසටහනක් පවා රට තුළ ක්‍රියාත්මක කරන්නේ. මුලින්ම අවුරුදු 60ට වැඩි අයට එන්නත ලබා දුන්නා. ඊළඟට අවුරුදු 30ත් 60 අතරේ ප්‍රමාණයේ පුද්ගලයන්ට එන්නත ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරා. දැන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ මේ අධ්‍යාපනය ලබන සිසුන්ට කොහොමද ඉක්මනින්ම එන්නත් කරන්නේ අවසන් කළා යලි අධ්‍යාපනය ලබා දීමට දරුවන්ට අවස්ථාව ලබා දෙන්න කියන කාරණය තමයි ප්‍රධාන වශයෙන් ප්‍රමුඛ අවධානය ලෙස කටයුතු කරමින් තිබෙන්නේ. දැන් සමීර ඊයේ දවසේ උදෑසන කාලේදී තමයි Zoom තාක්ෂණය ඔස්සේ මේ හමුව රැස්වීම පැවැත්වුණේ. විශේෂයෙන්ම මැති ඇමතිවරුන් අපි දැක්කා අග්‍රාමාත්‍යතුමන් ඒ වගේම යුද හමුදාපතිතුමන් මේ සියලු පිරිස සහභාගී වෙනවා මේ Zoom රැස්වීම සඳහා. දැන් එහිදී ගත්ත තීරණයක් ඊයේ දහවල් කාලේදී ප්‍රකාශයට පත් කරුණා. ඒ තමයි තව සතියක් රට වහන්න තීරණය කළා. අද ලංකාදීපේ කියන තව සතියක් රට වහයි. යලි අරින්නේ 13 වෙනිදා උදේ 4ට සුජිත් හේවාචෝලි කියන්නේ කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දෙවෙනි පුරා පනවනු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කිව්වා කියලා අද ලංකාදීපේ ওই විදිහට සඳහන් කරනවා. අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ බවට පත් වෙන්නේ මේ කාරණාව. ඩේලි මිරර් පුවත්පත කියනවා ප්‍රධාන සිරස්තලේ විදිහට අද දවසේ මේ විදිහට ලියවෙන්නේ nationwide lockdown extended till September 13th. මේ සැප්තැම්බර් 13 වෙනිදා වෙනකන් තව සතියකින් මේ ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කළා කියලා අද ඩේලි මිරර් පුවත්පත කියනවා. COVID-19 cases and deaths මේ දැන් පසුගිය අගෝස්තු 24 වෙනිදා ඉඳන් සැප්තැම්බර් මාසේ 1 වෙනිදා වෙනකම් සිද්ධ වෙච්ච මරණ ප්‍රමාණයේ වැඩිවීම ඒ වගේම දැන් ආසාදිතයන් වාර්තා වීම දැන් ඔබට මේ ප්‍රස්ථාර වලින් දැක ගන්න පුළුවන් ටිකක් අඩු වෙලා තියෙනවා. අගෝස්තු 24 වෙනිදා 5759 දෙනෙක් ආසාදිතයන් වාර්තා වෙලා තිබ්බා. දැන් ඒ ප්‍රමාණය සැප්තැම්බර් මාසේ 1 වෙනිදා වෙනකොට 3627ක් දක්වා අඩු වෙලා තියෙනවා. මේ අඩුවීම ඉදිරියට දිගටම පැවතුනොත් බොහොම හොඳ තත්වයකට ළඟා වෙන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ අතරදී මරණ ප්‍රමාණය ගත්තොත් එහෙම දැන් වැඩිම මරණ ප්‍රමාණයක් පිළිබඳව වාර්තා වෙනවා. මරණ 216ක්. ඒ තමයි අගෝස්තු 29 වෙනිදා වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වෙන්නේ. අතරදී සැප්තැම්බර් 1 වෙනිදා වන විට මරණ ප්‍රමාණය 204ක් වෙලා තියෙනවා. ඊයේ දවසේ 202ක් වෙලා තියෙනවා. ඒ වගේම අගෝස්තු 24 වෙනිදා මරණ ප්‍රමාණය 198ක් තමයි තිබිලා තියෙන්නේ. කොහොම වුණත් මරණ ප්‍රමාණය දැන් 200 සීමාවට ඉහළින් තියෙනවා. ඒකත්
බොහොම ඉක්මනටම අඩු කරගන්න හැකියාවක් තියෙනවා නම් මේ එක්කෙනෙක් හරි මැරෙන්නේ නැති දවසක් බවට පත් කරගන්න තියෙනවා නම් බොහොම වටිනවා. President informed curve will reduce after September 15 මේ ජනාධිපතිතුමන් ලබා දුන්න උපදෙස් පිළිබඳව අද දවසේ Daily Mirror පුවත්පත මේ විදිහට සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ සැප්තැම්බර් මාසේ 15 වෙනිදා වෙන විට මේ තත්ත්වය සෑහෙන දුරට අඩු කරගන්න මේ ප්‍රස්ථාර ටිකක් අපිට බලාගන්න පුළුවන් තත්ත්වයක් වුණොත් හොඳයි. විශේෂයෙන්ම දැන් මේ ප්‍රස්ථාර ක්‍රමයෙන් අඩු වෙලා කොරෝනා ආසාදිතයන් නැති දවසක් බවට අපේ රටෙන් ඒ තොරතුරු වාර්තා වෙන දවසක් බවට පත් වුණොත් ඒක බොහොම වටිනවා. ඔය අතරදී විශේෂයෙන්ම දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳවත් තත්ත්ව වාර්තාවක් අද දවසේ Daily Mirror පුවත්පතේ සටහන් වෙනවා. අපේ රටේ ආසාදිතයන් ප්‍රමාණය 4,47,757ක් වාර්තා වුණා. ඒ අතරින් 3,78,178ක් සුවය ලැබලා තියෙනවා. 168ක් සුවය ලැබලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට සක්‍රිය කොවිඩ් ආසාදිතයන් 60,000ක් පමණ ඉන්නවා. ඔය අතරේ සම්පූර්ණ මරණ සංඛ්‍යාව 9,400ක් පමණ වෙනවා කියලා තමයි අද Daily Mirror පුවත්පත සඳහන් කරන්නේ. ඒ අතරේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කියන කතාවක් අද ලංකාදීපේ තව දුරටත් වාර්තා කරනවා. 88,000කට එන්නත් දෙකම දීලා කියලා එතුමා සඳහන් කරනවා. ඊයේ දවසේ විශේෂයෙන්ම මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තමයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා මේ පිළිබඳව කියන්නේ. මේ රට කෝටියකට ආසන්න පිරිසකට කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ඒ විදිහට සඳහන් කළා කියලා අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. ඊට අමතරව තවත් බොහෝ දේවල් යුද හමුදාපතිතුමන් සඳහන් කළා. අපිට දැන් බලන්න පුළුවන් එතුමන් සඳහන් කළේ මොනවද කියලා. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්යසාධක බලකාර රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා මෙම නිරෝධායන ඇදිරි නීතිය එළඹෙන 13 වන සඳුදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට. මේ වන විටත් වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකීය ජනතාවට ලක්ෂ 88කට වැඩි ප්‍රමාණයක් එන්නත් දෙකම ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව යම් දිස්ත්‍රික්කවල සුළු වශයෙන් හෝ එන්නත් වල අඩුපාඩුකම් තිබුණා නම් එළඹෙන 5 වන දින ශ්‍රී ලංකාවට තවත් මිලියන 4ක සයිනෝෆාම් එන්නත් ලැබීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිතුමා ඒ එන්නත් වලින් එම අඩුපාඩු ඇති දිස්ත්‍රික්ක වලටත් එන්නත් ලබා දීමට ඒ අවස්ථාවේදී ක්‍රියා කරනු ලැබුවා. ඒ අනුව 5 වෙනිදා සිට සතියක් වැනි කාලයක් තුලදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සියලුම දිස්ත්‍රික්කවල ඉන්න වයස අවුරුදු 30ට වැඩි ජනතාවට එන්නත් ලබා දීමට කටයුතු කිරීම. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ විදිහට අදහස් ප්‍රකාශ කළේ. නඩිත් දැන් මේ කාරණේ මේ විදිහට සඳහන් වෙද්දී ලෝකේ මේ ලංකාවේ තියෙන කොවිඩ් මර්ධන වැඩපිළිවෙල පිළිබඳව පැසසුම් ගලා යමින් තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ දවස් වනේට කෙන්යානු ජනාධිපතිවරයා ජනාධිපතිතුමාට කතා කරලා සුබ පැතුම් එක් කළා තිබෙනවා. ජනාධිපතිතුමන් ගෙන යන වැඩපිළිවෙලට කෙන්යා ජනාධිපතිතුමාගේ පැසසුම් කියලා දිනමින පුවත්පත සිරස්තලයක් වාර්තා කර තිබෙනවා. කොවිඩ් මර්ධන ජනපති වැඩපිළිවෙලට කෙන්යා ජනපතිගෙන් පැසසුම් කියන කාරණයක් එක්ක වාර්තා කර තිබෙනවා. ප්‍රවෘත්තිය මේ විදිහට සඳහන් කර තිබෙනවා. කොවිඩ් වසංගත මර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති පියවර සහ එන්නත් කරන වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව කෙන්යානු ජනාධිපතිතුමාගේ සිය ප්‍රසාදය පළ කරා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව දැනටමත් ජනතාවගෙන් 70%කට එන්නත් කරණය කරමින් ක්‍රියාත්මක මේ ක්‍රමවත් වැඩසටහන සෙසු ජාතීන්ටද ආදර්ශයට ගත හැකි බව කෙන්යානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල සහ කොවිඩ් මර්ධනය සඳහා ගෙන ඇති පියවර පිළිබඳව තමයි ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමු වීමත් එක්ක මේ පැසසුම් ගලා යමින් තිබෙන්නේ. කෙන්යානු ජනාධිපතිවරයා සුබ පැතුම් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කර ගැනීමට අවශ්‍ය කටයුතු එහිදී සාකච්ඡා කළා කියලා තමයි පුවත්පත තවදුරටත් වාර්තා කර තිබෙන්නේ. හොඳයි සමීර, අපිට පුළුවන් මේ ප්‍රවෘත්තියත් එක්කම විරාමයකට යන්න. තවත් බොහෝ තොරතුරු තියෙනවා ඔබට කියන්න. අද දවසේ ජාතික පුවත්පත් කොරෝනාව පිළිබඳව දැන් මේ නවතම තත්ත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. අපි බලමු විරාමයෙන් පස්සේ. උදේ 6 විනාඩි 26යි නඩිත් දැන් වෙලාව සතියක පත්තරමේන්තුව සමගයි ඔබ රැඳෙන්නේ. අපි ජාතික පුවත්පත් වාර්තා කර තිබුණු තොරතුරු දෙසට අවධානය යොමු කරමින් හිටියේ. කොවිඩ් පිළිබඳව කොරෝනා තත්ත්වයන් පිළිබඳව තමයි තොරතුරු බොහෝමයක් අද දවසේදී පුවත්පත්වල වාර්තා වෙන්නේ. ඒ අතරින් දැන් තව සඳහනක් තමයි අපි දැක්කා පහුගිය දවස්වල අවුරුදු 60ට වැඩි අයට එන්නත් කරණය කරලා අවසන් කරනවා. ඒ වගේම අවුරුදු 30ත් 60ත් අතර දැන් අවුරුදු 20ත් 29ත් අතර එන්නත් කරණය ආරම්භ වෙලා තිබෙනවා. මේ කාරණේ අද වාර්තා වෙනවා. සති දෙකකින්
එන්නත් කරන ක්‍රියාවලිය නිම කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන්ට ලබා දෙන එන්නත ඉක්මනින්ම ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා තමයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඒ පිළිබඳවත් අද වාර්තා කරනවා මේ විදිහට නජිත් වයස අවුරුදු 20ත් 29ත් වයස් කාණ්ඩයේ එන්නත් කරන ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීම කෙරේ ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වෙලා තිබෙනවලු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වී තිබෙනවා කියලා තමයි කියන්නේ. කොවිඩ් මර්ධනයට ගෙන ඇති පියවර පිළිබඳ පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු මෙහිදී කරුණු ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි සඳහනේදී වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව දැන් විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල අපි මුලින් සඳහන් කළා දරුවන්ටත් එන්නත ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවට. ඔය අතරේ කොළඹ මහනගර සභාවෙන් ඒ සම්බන්ධයෙන්ම තොරතුරක් වාර්තා වෙනවා. අද ඩේලි මිරර් පුවත්පතේ ගැන මේ විදිහට ලියනවා. දැන් කොළඹ මහනගර බල ප්‍රදේශයේ වයස අවුරුදු 20ට වැඩි අයට එන්නත් කිරීම පිළිබඳව ඩේලි මිරර් මේ විදිහට ලියන්නේ vaccines for over 20s from around next week. මේ ලබන සතිය ඇතුළත මේ එන්නත්කරණය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කොළඹ මහනගර සභාව කියනවා. ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන් වෛද්‍ය රුවන් විජයමුනි මහත්තයා මේ ගැන කියන්නේ priority for those who have not had a single jab in the Colombo city. මේ කොළඹ නගරයේ ජීවත් වෙන එක එන්නතක්වත් ලබාගත්ත නැති අයට ප්‍රමුඛතාව ලබා දෙනවා කියලා තමයි අද යොහන් පෙරේරා මේ විදිහට ලියන්නේ. දැන් කොළඹ මහනගර සීමාවේ වෙසෙන වයස අවුරුදු 20ට වැඩි අයට ලබන සතිය ඇතුළත මේ විදිහට එන්නත්කරණය කරන සූදානම් කියලා අද දවසේ ඔය තොරතුරු වාර්තා කරන්නේ. සමීර, ඒ වගේම අද දිනමින පුවත්පතත් වාර්තා කරන විශේෂම මේ දැන් මේ හඳුනා නොගත් මෘතදේහයන් පිළිබඳව තොරතුරු වාර්තා කරන විශේෂයෙන් අපි දැක්කා දැන් දෛනිකව මියන පිරිස 200කට වැඩි පිරිසක් තවමත් වාර්තා වෙනවා. මේ මියන පිරිස අතරින් සමහර මෘතදේහ හඳුනා ගැනීමට ලක් වෙන්නේ නැහැ. අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහත්මයා කියන කතාවක් අද දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා ඒ පිළිබඳව. ඔව් නජිත් කෙහෙලි රඹුකැල්ල අමාත්‍යරයා සඳහන් කරන කාරණය මේ විදිහටයි වුන් වාර්තා කර තිබෙන්නේ. හඳුනා නොගත් මෘතදේහ කඩිනමින් ඉවත් කරන්න කියලා තමයි අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහතා උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඇතැම් රෝහල්වල කලක සිට ගොඩ ගැසී ඇති හඳුනා නොගත් මෘතදේහ සම්බන්ධයෙන් සුදුසු නීතිමය තත්ත්වය සොයා බලා එම මෘතදේහ ඉතා ඉක්මනින් රෝහල්වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රඹුකැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දීලා තියෙනවා. අධිකරණයේ ක්‍රියාමාර්ග මෙන්ම විවිධ හේතු නිසාවෙන් සමහර මෘත ශරීර ඇතැම් රෝහල්වලින් නිදහස් කිරීමට නොහැකි වී ඇති අතර ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් ඒවා කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඒ දිනමින වාර්තා කර තිබෙන සිරස්තලයක් හඳුනා ගැනීමට නොහැකි මෘතදේහ ඉතා ඉක්මනින් රෝහල් වලින් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කියලා තමයි අමාත්‍යවරයා කියන්නේ. සමහර අවස්ථාවන් සමය අපි දකිනවා දැන් පවුලේ හැමෝටම කොරෝනා ආසාදනය වුණාම එහෙම ආසාදනයෙන් වෙච්ච කෙනෙක් මිය ගියාම දැන් දේහය බාර ගන්න කවුරුත් නැහැ. පවුලේ හැම සමාජිකයෙක්ටම කොරෝනා ආසාදනය වෙලා තියෙන. ඉතින් ওই තත්ත්වෙ හින්දා දේහයන් ගොඩ ගැහිලා තියෙනවා කියලා පහුගිය දවස්වල වාර්තා වුණා. මෘතදේහයන් පිළිබඳව කතා බහ කරනකොට ඔය අතරේදී ඊයේ දවසේ බොහොම අවාසනාවන්ත ශෝචනීය පුවතක් වාර්තා වුණා. යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකු මේ යනවා කොරෝනා ආසාදනය වෙලා. අද ලංකාදීපේ ගැන කියනවා කොවිඩ් ඩෙන්ගු එකවර හැදී බ්‍රිගේඩියර් උදේසේන මියයි කියලා ඡායාරූපයත් එක්කම මේ බ්‍රිගේඩියර් උදේසේන මහත්මයාගේ ඡායාරූපයකුත් එක්කම අද දවසේ ලංකාදීපේ වාර්තා කරනවා නිමන්ති රණසිංහ මේ ගැන ලියන්නේ. කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩී උදේසේන මහතා පෙරේදා රාත්‍රියේ මිය ගියා. කොවිඩ් හා ඩෙන්ගු රෝග එකවරම වැළඳීම හේතුවෙන් මෙම නිලධාරී ආසාද්‍ය තත්ත්වයෙන් යුද හමුදා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ බව යුද හමුදාව පවසයි. මියන විට 53 වන විහි පසුවේ මහතා කොළඹ මාලබේ ප්‍රදේශයේ පදිංචිව සිටියා. ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ඩී උදේසේන මහතා වසර 31ක් යුද හමුදාවේ රාජකාරී කළ නිලධාරියෙක් කියලා අද දවසේ ලංකාදීපය ওই විදිහට තොරතුරු කියනවා. ඔව් නඩිත් ඒ විදිහට තොරතුරු එද්දී දැන් කොවිඩ් නිසා පීඩාවට පත්වෙච්ච මිනිස්සු ප්‍රමාණය බොහෝයි ශ්‍රී ලංකාව තුළ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙකුගේ රැකියා අවස්ථාවන් අහිමි වෙලා තිබෙනවා. දෛනිකව උපයාගෙන ජීවත් වුණු මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. මේ කාරණාත් එක්ක රජයත් උත්සාහ කරමින් සිටිනවා රට ජලි විවෘත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්න. ඒ නිසා තමයි එන්නත්කරණය ප්‍රබල සාධකයක් ලෙස සලකලා ඉතා ඉක්මනින් රටේ සියලු දෙනාට මේ එන්නත ලබා දීලා රට යලි විවෘත කරන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒ අවස්ථාවේ තමයි මේ පීඩාවට පත්වෙච්ච පිරිසට සහන දෙන්නත් ඉතාමත්ම කඩිනමින් කටයුතු කරනවා. ඒ අනුව කොවිඩ්
කොවිඩ් වලින් පීඩාවට පත්වුවන්ගේ ණය සහන දෙසැම්බරය දක්වා දීර්ඝ කරලා තියෙනවා මහ බැංකුව කියන කතාව දිනමින වාර්තා කරන්නේ. මහින්ද අලුත් ගෙදර ලියන්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන එළඹෙන දෙසැම්බර් මාස 31 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවලු. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුව වෙත නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පස්සේ මේ දීර්ඝ කිරීම කළ බව මහ බැංකුව සඳහන් කර තිබෙනවා. දැන් මේ සහන සියල්ල සලසමින් කටයුතු කරන අතරවාරයේ තමයි නඩිත් අපි කියන්නේ පරිස්සමින් ඉන්න ගෙදරට වෙලා අලුත් ප්‍රභේදයන් අලුත් වෛරසයන් රට තුළට මෙන් තිබෙනවා. ඒ නිසා මේවායින් බේරෙන්නත් ඕනේ. ඒ නිසා විවිධ උපක්‍රම පාවිච්චි කරමින් ඔබ ඔබේ අවශ්‍යතාවයන් පමණක් ඉටු කරගනිමින් අවශ්‍යම කාරණයකට පමණින් නිවසින් බැහැරට ගිහිල්ලා කටයුතු කරන්න කියන්නේ. දැන් මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයා කියන කතාවකුත් එනවා දිනමින පුවත්පතට. ඉදිරියේදී ප්‍රබල වෛරස මතුවෙන්නට ඉඩ තිබෙනවා මතුවිය හැකි කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න. මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයා කියන්නේ මේ වගේ කතාවක්. ඉදිරි කාලයේ මීටත් වඩා ප්‍රබල කොරෝනා වෛරස ප්‍රභේද මතුවනු ඇතැයි වෛරස පිළිබඳ විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කර තිබෙනවා. ඕනෑම වෛරස් එකේ ස්වභාවය වන්නේ පවතින තත්ත්වයන්ට එරෙහිව වෛරසයේ ප්‍රබලත්වයට පත්වමින් පැතිරීමේයිද ඔහු සඳහන් කර තිබෙනවා. දැනට හඳුනාගෙන තිබෙන වෛරස් ප්‍රභේද එන්නත් වලින් 95% පමණ පාලනය කළ හැකි නමුත් ඉදිරි අනාගතයේදී හමු හැකි කොරෝනා ප්‍රභේද පාලනය කිරීමට නම් අලුත් එන්නත් සොයා ගැනීමට සිදුවනු ඇතැයිද මහාචාර්යවරයා සඳහන් කර තිබෙනවා. නඩි දැනට තියෙන ප්‍රභේදයන් පාලනය කරන්න මේ එන්නත් කරණය තුලින් 95% පුළුවන් කියලා කියන ගමන්ම මහාචාර්යවරයා කියන්නේ ඉදිරියේදී පැමිණෙන ප්‍රභේද වලට නව එන්නතක් සොයා ගන්නත් සිද්ධ වෙයි කියන කාරණේ තමයි මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයා සඳහන් කරන්නේ. අර අපි දන්න විදිහට සමීර එතුමන් අර දැන් වැඩිම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන දේශපාලන චරිතයක් විදිහට හැබැයි එතුමා වෛරස් වේදය පිළිබඳව විශේෂඥ මහාචාර්යවරයෙක්. ඉතින් එතුමන්ලා වගේ පිරිසගේ සේවයක් ගන්න ඕනේ රටට. දැන් එතුමන්ලා කියන කාරණාත් එක්කම අපිට හිතන්න වෙන්නේ දැන් ඉස්සරහට තව වෛරස්සේ ඉස්සරහට තත්ත්වේ භයානක වෙයි කියලා. හැබැයි දැන් ජනතාව විදිහට අපිට අර අර පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ කියන කාරණාව අපි ඔබට නිතර මතක් කරන්නේ. ඒ හින්දා ඒ අතරදී මේ දැන් රට තියෙන තත්ත්වෙත් එක්ක සමහර වෙලාවට අපිට හිතෙනවා සමීර මේ සමහර පිරිස්වලට මේ ගැන එච්චර දැනුමක් නැද්ද තේරුමක් නැද්ද මේ රටේ රජය සෞඛ්‍යංශ සෑහෙන අසිරුතාවකට පත් වෙලා ඉන්න මොහොතක්. හැබැයි ගොඩක් අය උත්සාහ කරන ඔවුන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරගන්න නැත්නම් විවිධ ඉල්ලීම් ඉල්ලමින් අපි දැක්ක පහුගිය දවස්වල පාරට බහිනවා අපි මේ පාසල් දරුවෝ දැන් මේ දවස්වල අධ්‍යාපනය ලබන්නේ අවුරුදු 2කට ආසන්න කාලයක් පාසල් දරුවෝ ගෙවල් වල සැරින් සැරේ පාසල් ගියා. හැබැයි ඉතින් මේ තවමත් මේ පුංචි දරුවෝ ගෙදර ඒ පුංචි දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය හරි ලබා දෙන්න කියලා පහුගිය දවස්වල විශේෂයෙන් ඉල්ලීමක් කළා තිබ්බා. හැබැයි තාම නම් ඔන්ලයින් අධ්‍යාපනය පටන් අරන් නැහැ. ඒකම හේතුව මේ ඉල්ලීම් හම්බුනේ නැහැ කියලා රජය විසඳුම් ලබා දීලා තියෙනවා. හැබැයි ඒ විසඳුම් වලට තාමත් සතුටු නැහැයි කියලා තමයි ආරංචි වෙන්නේ. අද දවසේ ජාතික පුවත්පතත් ඒ ගැන කියනවා. ඔව් දිනමිනත් වාර්තා කර තිබෙනවා නදිත් මේ කාරණය පිළිබඳව ආණ්ඩුවේ විසඳුම් චක්‍රලේඛකකින් දුන්නොතින් වැඩ කරනවා කියලා තමයි ගුරු විදුහල්පති සංගම් කියනවා කියලා කියන්නේ. චක්‍රලේඛකකින්ම ඕනේ කියලා තමයි ඕන් ඉල්ලන්නේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැති හිමි වූ නිර්දේශ චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට සූදානම් බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් පවසයි කියලා කියනවා. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමේ සභාපති යාල්වෙල පඤ්ඤාසේකර හිමියෝ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර 2022 සිට හෝ මේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට හෝ ඒ සඳහා අනුමැතිය දී ඇති බවට කිසිදු සඳහනක් නැති බවත් සඳහන්ව ඇත්තේ. එය ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බව පමණක් යයිද උන්වහන්සේ කියනවා කියලා තමයි මේ කතාවේ කියන්නේ. මේ සම්පූර්ණම ඉල්ලනවා නඩිත් ඉතින් පුළුවන් මේ වගේ වසංගත තත්ත්වයක් පවතින වෙලාවක මෙවැනි ඉල්ලීම් සාධාරණද කියන කාරණය පිළිබඳව සමාජයේ ප්‍රශ්න කරමින් සිටිනවා. නමුත් ආණ්ඩුව මැදිහත් වෙලා අමැති අනුකමිටුවක් පත් කළා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යම් සහන ක්‍රියාවලියකට යොමු වෙලා තියෙන අවස්ථාවක තමයි මේ ඉල්ලීම් යලි කරමින් තියෙන්නේ. අර පුංචි කාලේ අපි කියවපු කතාවක් සමීර මතකද මේ ශෛලෝක්ගේ කතාව මස්රාත්තලම ඉල්ලනවා කියලා. මේ පිරිස මේ කොච්චර රජයේ රට අපහසුතාවයට පත් වුණත් කොච්චර අපි කියන්නේ රිම් එකේ යන තත්ත්වයක් තිබ්බත් මේ අය ඒ අයගේ ඉල්ලීම් නම් මේ කිසිම අඩුවක් කරන්න ලෑස්ති නැහැ සූදානම් නැහැ මස්රාත්තලම ඉල්ලනවා වගේ පේන්නේ. හැබැයි එහෙම ඉල්ලලා රටක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද ටිකක් නම්‍යශීලී වෙන්න බැරිද? රට මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි දකිනවා විශේෂයෙන්ම දැන් ඩොලර් හිඟයි කියලා කියනවා මේ පිරිසම තමයි චෝදනා කරන්නේ. රටේ ඩොලර් සංචිතය අඩු වෙලා රට දැන් බොහොම අගාධයකට යනවා අඳුරු තැනකට යනවා කියලා අපි දැක්ක විපක්ෂයේ බොහෝ පිරිසක් සඳහන් කරනවා. හැබැයි
ඉතින් ඒ පිරිස් වලට පුළුවන් ඇවිල්ලා උදව් වෙන්න රට ගොඩනගන්න. හැබැයි එහෙම තත්ත්වයක් පේන්නේ නැහැ. වෙන්න ඕනේ මොකක්ද ඇත්තටම අපි දැක්ක ව්‍යාපාරිකයෝ රටේ ව්‍යවසායිකයෝ බොහෝ පිරිසක් පෙළ ගැහෙනවා රට ගොඩනගන්න රට විපතටපත් වෙන හැම මොහොතකම ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්න සූදානම්. අපි බලමු ව්‍යාපාරිකයෝ ඒ වගේම රටේ නම විශිෂ්ට තැනකට ගෙනිච්ච පිරිස් මොනවද කියන්නේ මේ වෙලාවේ රටක් විදිහට අපි මොනවද කරන්න ඕනේ. අපි බලමු මේ අය කියන්නේ මොකද්ද කියලා. මේක අපිට විතරක් නෙමෙයි මේ දැන් ප්‍රශ්නේ. මේක ලෝකෙනම තියෙනවා. ඔය වැටලා කියන කතාවේ ඒගොල්ලන්ගේ අරමුණ ඒක නෙවෙයි. ඇත්තටම වට්ටන්න. ජපෑන් වල දැන් වර්ල්ඩ් වෝර් එකෙන් පස්සේ බ්ලැක් බෙල්ට්ස් ගැට ගහගෙන වැඩ කරේ ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රොටෙස්ට් එක. අපි කැමති නැහැ මේ වැඩේට but මේ වෙලාවේ අපි බහැලා වැඩ කරනවා. අන්න that is the discipline that we also need. අපි ඔක්කොම සැක්‍රිෆයිස් කරනවා. මොකද අනාගත පරම්පරාවකින්. තවත් අපිට මෙහෙම කකා බිබී යන්න බෑ. එහෙම ගියොත් අපි කන්නේ අනාගත පරම්පරාවේ ළමෙක්ගේ බත් පැකට් එකෙන් තමයි අපි කන්නේ. වැක්සින්ස් ගන්න විතරක්. කොච්චර යනවද? ඒව කොහොම අපිට ගෙවන්න ඕන. දැන් අපිට ඉස්සෙල්ලා සිංගප්පූරු අරිනවා, තායිලන්ත අරිනවා. එතකොට අපිට මොකද වෙන්නේ? අපි හරියේ නැත්තම්. ප්‍රශ්නෙට ෆේස් කරනවාද? සල්ලි print නොකර ඉඳලා නොකා මැරෙනවද කියලා ප්‍රශ්නෙකුත් එනවනේ. අපිට නැති දේ කතා කරලා වැඩක් නැහැ. මෙතනින් කොහොමද ඇඩ්වාන්ටේජ් එකක් අරගෙන ඉස්සරහට යන්න එක තමයි අපි හිතන්නේ. ලංකාවේ ඉන්න ටැලන්ටඩ් ව්‍යාපාරේ ඉන්නවා. ප්‍රොඩක්ට්ස් තියෙනවා අපි. ඒගොල්ලන්ට පාරක් හදන්න ඕන. පොලිටික්ස් අතහැරලා දාලා එක්කහුවලා මේක ගෙනිච්චොත් ප්‍රශ්න වලින් ගොඩ එන්න පුළුවන්. රට වහලා තියෙනවන්න කියන එකට මම හැමදාම විරුද්ධ වුණා. මම හිතන විදිහට මම කඩන් වැටෙන්නේ නැහැ ආර්ථිකය. යකා හිතන තරම් කලු නැහැ. අපේ මිනිස්සුන්ට පුළුවන් ඕන දෙයක් දරා ගන්න. හැබැයි තේන්න ඕනේ හරි පාර යනවා කියන එක. ඒ පාර පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් අපේ මිනිස්සු තමයි ඉස්සල්ලාම එළියට පයි. රෑ හොඳටම කරවල වෙන දවස ඉන්ජෙක්ෂන් එක හොයාගන්න දවස දැන් ඇත්තටම එළි වෙන්න විතරයි තියෙන්නේ. ධම්මික පෙරේර මහත්තයා කියන කතාව බොහොම වැදගත් සමය මේ රටේ ප්‍රබල තැන්වල ඉන්න ව්‍යාපාරිකයෝ ව්‍යවසායිකයෝ මේ හැම දෙනෙක්ම අර පුංචි තැනින්ම පටන් අරගෙන ඉස්සරහට ගිය පිරිස් yes we can අපිට පුළුවන් මේ කොරෝනා මාරයව පරාජය කරන රටක් විදිහට ඉස්සරහට යන්න එහෙම හිතන්න ඕනේ. ලෝකයේ දියුණු වෙච්ච රටවල් ගත්තාම සමීර අපි දකින දෙයක් තමයි මේ බොහොම පොඩි තැනින් මේ හැම දෙයක්ම ආරම්භ කළේ. කොරියාව ගත්තොත් එහෙම කොරියාවේ ඉඳපු කාන්තාවෝ ඔය කොරියන් යුද්ධ කාලෙදී රට ආර්ථික අගාධයකට යනකොට උන්ගේ තිබ්බ කන කර ගලවලා මේ දේවල් මේ රත්තරන් පවා පූජ කරන්න කටයුතු කළා. ඒ කාලේ මේ ඔවුන්ගේ මේ කොරියනු කාන්තාවන්ගේ කොණ්ඩේ බොහොම දිගට තිබ්බා. එයා කොණ්ඩේ කපන්න පටන් ගත්තේ කොරියාවේ මේ කොණ්ඩේ කපලා විග් මහලා මේ විවිධ රටවල් වලට අපනයන කියලා. අපිට තියෙන සම්පත් අපි පාවිච්චි කරනවාද? අපිට බොහෝ දේවල් කරන්න පුළුවන්. හැබැයි නොකරන්නෙත් ඒ දේ තියෙන දේවල් හංගගෙන සමහර වෙලාවට මේ කෘත්‍රිමව මිල වැඩි කරලා වාසි ගන්නත් උත්සාහ කරනවා. ඒ හින්දාම ඊයේ දවසේ අපි දැක්කා ගැසට්ටුවක් නිකුත් කරනවා. මේ ගැසට්ටුව පිළිබඳව අද ලංකාදීපේ කියන කතාව කීරි රුපියල් 125යි කැකුළු 95යි නාඩු 98යි සුදු සීනි 122යි මිල පාලන ගැසට්ටුව නිකුත් වෙයි කියලා අද ලංකාදීපේ කියන කතාව. යොහාන් බාසුර මේ පුවත ලියන්නේ. සහල් සහ සීනි වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පෙරේදා රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර සුදු සහ රතු සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 103ක් සුදු සහ රතු නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වන අතර සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 95ක් වෙනවා කියලා ඔය විදිහට සඳහන් කරන අතරදී සීනිත් අපි දැක්ක පැකට් නොකල සුදු සීනි කිලෝවක් රුපියල් 122යි පැකට් කරපු සීනි කිලෝවක් රුපියල් 125යි. ඒ වගේම රතු සීනි පිළිබඳවත් ඊයේ දවසේ ඔබ නව මිල ගණන් දැනගන්න ඇති. කිලෝවක් තමයි මේ සතොස්ස හරහා ලබා දෙන කටයුතු කරන්නේ. සමහර අයට මේ කිලෝ එකත් මදි සමීර. අපිට ඒ ගැනත් මේ සීනි බොනවද නැත්නම් සීනි කනවද කියලා අහන්න හිතෙන තරමට බොහෝ දෙනෙක් සීනි ගැන කතා කළා. සීනි හංගගෙන ඉඳපු හින්දා තමයි ඔය විදිහට ගණන් වැඩි වුණේ. හැබැයි දැන් සීනි හංගපු කට්ටියට වැඩ වැරදිලා තියෙනවා. ඒ කොහොමුණත් රටේ ජනතාවට සහන සලසන්න රජයක් විදියට කටයුතු කරමින් ඉන්නවා. ආහාරත් ඉස්සරහට හිඟ වෙන්නේ නැතුව ලබා දෙන්න සූදානම් කියලා අද දිනමින පුවත්පත කියනවා. ඔව් රජිත් ඒ කාරණාත් එක්ක ඊයේ දවසේ ලසන්ත අලගේවන්න රාජ්‍ය අමාත්‍යවරු ওই කාරණේ සඳහන් කරේ. දැන් ওই සීනි හංගගෙන හිටියා වගේ වීත් හංගගෙන ඉන්නවා කණ්ඩායමක්.
දැන් දඩ මුදල් වැඩි කරලා තියෙන කතාව ඊයේ දවසේදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. දැන් තනි පුද්ගලයෙක් පාලන මිලට වැඩි මුදලකට භාණ්ඩ අලෙවි කරොතින් සීනි අලෙවි කරොතින් ඔවුන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. පාරිභෝගික අධිකාරිය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. පනත සංශෝධනයට පවා කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ලබන අගහරුවාදා පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ ඉදිරිපත් කරනවා කියලාත් කිව්වා. දැන් දැනට තියෙන්නේ රුපියල් 1000 ඉඳලා රුපියල් 10000 දක්වා දඩ මුදලක් මාස 6ක සිට දඩුවමකුත් එක්ක පාලන මිලට වඩා භාණ්ඩ අලෙවි කරොත් දැන් අලුත්ම පනතත් එක්ක ඔවුන්ට සිද්ධ වෙනවා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 10 දක්වා දඩ මුදල් වැඩි කර තිබෙන බවට තමයි ඒ ව්‍යාපාරයේම දෙවැනි අවස්ථාවේ හවුන්තින් ලක්ෂ 2 සිට ලක්ෂ 20 දක්වා දඩ මුදල් වැඩි කරනවා කියලා තමයි ලසන්තල ගෙවන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. නිසා පරිස්සමින් මේ පාලන මිලට භාණ්ඩ අලෙවි කරන්න ඔබ කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඔබට සඳහන් කරනවා. ඒකත් එක්ක තමයි මේ එන්නේ ආහාර හිඟ නොවීමට ආණ්ඩුව හැකි සෑම පියවරක්ම අරගෙන තියෙනවා කියලා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කරන කාරණේ ආහාර සහ භාණ්ඩ හිඟයක් ඇති නොවනු පිණිස ආණ්ඩුවක් වශයෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කළා තියෙනවා. ඊට භාණ්ඩ සැඟවූ ස්ථාන සොයා කරන වැටලීම් මෙන්ම උපරිම සහ අවම මිල මට්ටම් පනවා පාරිභෝගික සහ නිෂ්පාදකයන් දෙදෙනාම ආරක්ෂා කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ඇතුළත් බවත් කබ්‍රාල් මහතා සඳහන් කර තිබෙනවා. කිසිදු ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඔය අතරේ ඩේලි මිරර් පුවත්පත දවසේ ඡායාරූපයකට එක්කම වාර්තා කරනවා මේ දැන් සීනි මිල අඩු කළාට පස්සේ බොහෝ දෙනෙක් අපි දැක්කා පෝලිං වල සතොස් ඉස්සරහට ඇවිල්ලා සීනි මිලදී ගන්න කටයුතු කරනවා. අද ඩේලි මිරර් පුවත්පත මේ ගැන මේ විදිහට ලියනවා. sugar rare commodity මේ ඉතාමත් දුර්ලභ මේ දෙයක් විදිහට තමයි මේ අය දකින්නේ. සීනි ගන්න ඇවිල්ලා මේ තමුන්ට හිමි සීනි කිලෝ එක ඉක්මනටම ඉවර වෙයිද කියලා බයට තමයි බොහෝ දෙනෙක් මේ විදිහට ඇවිල්ලා පෝලිං වල ඉඳලා මේ දුරස්ථභාවයවත් පේන්නේ නැහැ. බොහෝ දෙනෙක් එකට එකතු වෙලා ලං වෙලා ඉන්න හැඩක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඔබ හිතන්න ඕනේ මේ කොරෝනා ව්‍යාප්ත වෙන කාල සීමාවක් දුර ප්‍රමාණය නියමිත පරිදි තියාගන්න. ඒ වගේම අර අපි සමීප මේ අපේ රටේ මිනිස්සු ගොඩක් හරි කලබලයි. සමහර වෙලාවට අපි දකින්න ඔය තෙල් පොඩ්ඩක් නැහැ කියලා කිව්වොත් තෙල් පෝලින් දැක ගන්න පුළුවන්. ඉක්මනටම ගිහිල්ලා තෙල් ටික ගහ ගන්න. මේ අනික් අයට කලින් මේ තෙල් ටික ගහ ගන්න හදන සීනිත් ඔය වගේ ඉවර වෙයි කියලා මේ අය කිලෝ එකක් ගෙදරට අවශ්‍ය නම් කිලෝ 4-5ක් අරගෙන යනවා. තෙලුත් එහෙමනේ නැති දැන් Tamanගේ වාහනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අරගන්න ගිහලා තමයි මේ හිඟය නිර්මාණය කරගන්නේ. ඔය අතරේ ලංකාදීපේ කියන කතාවක් අද දවසේදී මේ අමාත්‍යතුමන් විශේෂයෙන්ම මේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්තයා කියන කතාවක් අද ලංකාදීපේ ලියනවා. ඉතින් රටලූණු බද්ද වැඩි කරන්න ඇමති ජනක බණ්ඩාර ඉල්ලයි කියලා ඇමති ජනක බණ්ඩාර ඉල්ලයි කියලා දඹුල්ලේ කාංචන කුමාර ආරිදාස ලියන්නේ. එතුමා මේ බද්ද වැඩි කරන්න කියලා කියන්නේ දැන් මේ දවස්වල මේ රටලූණු අස්වනු නෙලන කාලේ මේ රටලූණු ගොවියන්ට බීලූණු ගොවියන්ට ඉහළ මිලක් ලබා දෙන්න අරමුණු කර ගනිමින් තමයි මේ විදිහට මිල වැඩි කරන්න ඉල්ලන්නේ. හැබැයි ඉතින් රටේ ජනතාවට මේ මිලක් දරන්න වෙනවා. ඒ හින්දා දෙපැත්තම සමපාත වෙන විදිය වැඩක් කළොත් හොඳයි කියන කාරණාව තමයි අපි මතක් කරන්නේ. මේ ප්‍රශ්නෙට සමීර ගොඩක් කාලෙකින් නම් විසඳුමක් නැහැ. සමහර කාලවලදී ලූණු අස්වැන්න නෙලනකොට මේ මිල වැඩි කරන්න හදනවා බද්ද වැඩි කරලා. ඒ කොහොමුණත් මේ රටේ ජනතාව අපහසුතාවට පත් කරන්න එපා. දෙපැත්තටම සාධාරණයක් ඉටු වෙන විදිහට වැඩේ කරන්න කියලා තමයි ජනතාව විදිහට අපි ඉල්ලන්නේ. ඔව් දැන් අපි ඊළඟට අවධානය යොමු කරමු පාන් මිලේ කතාවක් තියෙනවා. කෙටි විරාමයක් ගන්නවා. කෙටි විරාමයෙන් පස්සේ අපි පාන් මිල වැඩි කරොත් මොකද වෙන්නේ කියලා කියන්න සූදානම්. අපි විරාමයට යන්න කලින් නජිත් කිව්වා පාන් මිලේ යම් වැඩිවීමක් වුණොත් පාරිභෝගික අධිකාරිය මොකද්ද කරන්න හදන්නේ කියලා ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කර තිබෙනවා. පාන් පිටි මිල වැඩි කළොත් නඩු දානවලු. පාන් පිටි මිල වැඩි කරොත් තමයි නඩු දාන සූදානම් වෙන්නේ. පාරිභෝගික අධිකාරිය සඳහන් කරන කතාව. පාන් පිටි මිල වැඩි කරමින් පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා කියලා කියන්නේ. මේ සම්බන්ධයෙන් දිනමින කළ විමසීමකදී ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ මීට පෙර වතාව මේ ආකාරයට පාරිභෝගික අධිකාරිය අවසර නැතුව පාන් පිටි මිල වැඩි කරන්න කටයුතු කළ අවස්ථාවේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කළ නිසා ඒ අය මිල වැඩි කිරීමේ තීරණය අත්හැර දැමූ බව තමයි සඳහන් කර තිබෙන්නේ. ඒකත් එක්කම තවත් ඒහා සමානව වෙනවා දැන් අපි මුලින්ම සඳහන් කළා මේ කාර්යනේ ආහාර වැඩි මිලට විකුණු දැඩි දඬුවම් දිනමින වාර්තා කරන්නේ පාරිභෝගික පනතේ වගන්ති 72ක් සංශෝධනයට ලක් කරලා තියෙනවලු. පාලන මිල ඉක්මවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකුණන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා 2003 අංක 9 දන්න පාරිභෝගික අධිකාරිය පනතේ වගන්ති 72 සංශෝධනය කරන බව ලසන්ත අලගිය වන්න රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවලු. ලබන අගහරුවාදා දිනේ කෙරෙන එම සංශෝධන වලට අනුව සුපිරි වෙළඳසැල් මෙන්ම අනෙකුත් අලෙවි සැල්වලද පාලන මිලට වැඩියෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම වැළැක්වීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගෙන තිබෙන බවත්
අලගෙවන්න මහතා සඳහන් කරනවා. හැම දෙයක්ම මිනිස්සුන්ගේ පැත්තෙන් ඉඳලා මිනිස්සුන්ට සහන සලසන්න අඩු මිලට භාණ්ඩ ලබා දෙන්න රජය මේ කොවිඩ් වසංගත තත්ත්වයේ මැද්දේ කටයුතු කරමින් ඉන්න බව තමයි මේ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ. ඒ අතරදී දැන් බඩු මිල ගැන විශේෂ අවධානයක් යොමු වෙන අතරදී සමීර දැන් ඉස්සරහට පළාත් පාලන මැතිවරණයක් තියෙයිද? සාමාන්‍යයෙන් ඡන්දයක් තියෙන කාලෙදී බඩු මිල අඩු කරන්න බොහෝ කට්ටිය උත්සාහ කරනවා. හැබැයි ඉතින් පළාත් පාලන මැතිවරණ තියන්නේ කවද්ද? ඒ ගැන ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරිපත් වෙලා තියෙනවා. ත්‍රිපුද්ගල කමිටුවෙන් පාර්ලිමේන්තු කාර්යක සභාවට යෝජනාවලියක් කියලා අද මේ විදිහට ලංකාදීපයේ ලියනවා. පළාත් පාලන මැතිවරණයේ පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ත්‍රිපුද්ගල සමාලෝචන කමිටුවේ සමාජිකයෝ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව හමුවේ පෙනී සිටිමින් එම මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් යෝජනාවලියක් පෙරේදා දවසේදී ඉදිරිපත් කළා කියලා අද ලංකාදීපයේ විදිහට කියනවා. ඒ අතරදී සමගි ජනබලවේගය කියන කතාව සජීව ආණ්ඩුවක් ආපු ගමන් රසායනික පොහොර යලි ගේනවා කියලා මෙයාලා කියනවා. මේ කාබනික වගාවන් දියුණු කරනවා කියලා අද දවසේ ওই විදිහට කියනවා. මෙහෙම කියන්නේ කවුද? ජේ.සී. අලවතුවල මන්ත්‍රීතුමා කියන කතාව සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් පිහිට වූ සැනින් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර යලි මෙරටට ගෙන්වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහත්මයා පැවසුවා. වගාව සඳහා ලෝකී පාවිච්චි කරන දේවල් ගෙන්වීමට අවසර දිය යුතු බවද හිතෙම සඳහන් කළා කියලා ওই විදිහට ලියලා තියෙනවා. ඉතින් මේ දේවල් තවදුරටත් ගෙන්වුවාම ඉතින් අර වකුගඩු ලෙඩ ආයේ ඉතින් තව ටිකක් වැඩි වෙයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. රටේ මිනිස්සුන්ට හොඳ දෙයක් කරන්න ගත්තාම සමහර වෙලාවට බාල්දි පෙරලන පිරිස් වැටි. අද ලංකාදීපයේ ඔය ගැන මේ විදිහට කියන අතරේදී ඩේලි මිරර් පුවත්පත සහ ලංකාදීපයේ වාර්තා කරන තවත් කාරණාවකට අපි යනවා. ඒ තමයි දැන් ඊයේ දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුරු තිබ ඊනේ පෙරේදා දවසේ සැප්තැම්බර් මාසයේ 2 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයේ තිබ්බේ. එහිදී හිටපු ජනාධිපතිතුමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියපු කතාවක් අද දවසේ වාර්තා කරනවා. ලංකාදීප පුවත්පත සහ ඩේලි මිරර් පුවත්පත. ඩේලි මිරර් පුවත්පතට අපිට යන්න පුළුවන්. ඩේලි මිරර් පුවත්පත කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියපු කතාව 70th SLFP anniversary people's aspirations cannot be met through regime change. මේ regime change එකක් නැත්තම් ආණ්ඩු මාරුවක් තුලින් ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙන්නේ නැහැයි කියලා මේ විදිහට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සඳහන් කරන. දැන් බොහෝ දෙනෙක් අපි දැක්ක විපක්ෂයේ පාර්ශවයේ කියන කතාවක් තමයි දැන් මේ තියෙන ප්‍රශ්නවලට හොඳම විසඳුම තමයි regime change එකකට යන එක නැත්තම් ආණ්ඩු මාරුවකට යන එක කියලා. හැබැයි ඉතින් ආණ්ඩු මාරුවක් ආවොත් ඉතින් මේ තත්ත්වේ මේ විදිහටම තියේද නැත්තම් සුබවාදී වේද නැත්තම් තවත් අන්තෙටම යයිද කියලා හිතන්න අමාරුයි. පහුගිය කාලේ කරපු කියපු දේවල් දැක්කහම ඉතින් ඔබටම හිතා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ ආණ්ඩුවක් මාරු කළොත් කියලා. ඒ කියන්නේ අපි කියනකට වැඩිය ඔබටම හිතා ගන්න අපි අවස්ථාව ලබා දෙනවා. ඒ අතරේදී එජාපේ 75 වෙනි සමරුව හෙට ඔන්ලයින් හරහා කියලා ලංකාදීපයේ කියන කතාව රට ගොඩ දාන සැලැස්මක් කෙලි දක්වයි කියලා අද දවසේ ලංකාදීපයේ මේ විදිහට කියනවා. ලංකාදීපයේ කියන කතාව එජාපේ මේ රට ගොඩ දාන සැලැස්ම එලි දක්වන්න සූදානම් කියලා. එජාපය හෙට 75 වෙනි සංවත්සරයේ සමරනවා. නිරෝධායන නීතිය අනුව Zoom, Facebook හා YouTube මාධ්‍යයෙන් මේ උත්සවය පවත්වන බව පක්ෂය සඳහන් කරනවා. 75 වෙනි සංවත්සරයේ සමරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම ඔන්ලයින් තාක්ෂණයට අනුගත වූ ප්‍රථම පක්ෂය ලෙසින් කියලත් වැඩි දුරටත් ඔය විදිහට කියනවා. හෙට හවස 5ට පිටකොට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිට මේ උත්සවයේ කටයුතු ඔන්ලයින් ඔස්සේ විකාශය කරනවා කියලා ලංකාදීපයේ අද ඔය විදිහට කියනවා. නජිත් අපි රිෂාඩ් බදයුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධ කතාවකුත් වෙනවා. රිෂාඩ්ට දුරකථනය දුන් ජේලර්ට ස්ථාන මාරුවක් ලැබිලා තියෙනවා. දිනමිනයි වාර්තා කර තිබෙන්නේ. මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදයුදීන් හට ජංගම දුරකථනයක් දුන් බවට බන්ධනාගාර බුද්ධ්‍යාංශ වෙත ලැබුණු තොරතුරු මත හඳුනාගත් මැගසින් බන්ධනාගාරයේ ජේලර්වරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වවුනියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර අරගෙන තියෙනවලු. පසුගියදා කතා වුණු චරිතයක් තමයි රිෂාඩ් බදයුදීන්. ඔහු බන්ධනාගාරයේ ඉන්නකොට කවුරුන් හෝ ජේලර්වරයෙක් දීලා තියෙන දුරකථනය සම්බන්ධයේ ප්‍රශ්නය ජේලර්ට ස්ථාන මාරුවක් ඔන්න ලැබිලා තියෙනවා. කාටුන් බලන කලින් අපි අද දවසේ ගන්න නැත්තම් කියවන අන්තිම ප්‍රවෘත්තිය තමයි මේ. බොහෝ දෙනෙක් පහුගිය දවස්වල පහන්තුඩාව ගැන වැඩිපුර දැනුවත් වුණා කියලා අපිට හිතෙනවා. පහන්තුඩාවේ ගියේ නැති කට්ටියත් පහන්තුඩාව ගැන හොයන්න උත්සාහ කළා. ඒ සමාජ මාධ්‍යවල පළවෙච්ච අසභ්‍ය ඡායාරූප හින්දා අද ඩේලි මිරර් පුවත්පත කියනවා couple involved in පහන්තුඩාව porn video get bail
මේ ඔවුන් අත්තරංගුවට අරගෙන දැන් පොලිස් සැප මත නිදහස් කළා කියලා මේල් සස්පෙක්ට් කොන්ට්‍රැක්ට් COVID-19 මේ කොරෝනා ආසාදනය වෙලා තියෙනවා මේ පිරිමි සැකකරුවට. ඒ අතරේදී both suspects were released on police bail without being produced in court. මේ අධිකරණයට ඉදිරිපත් කරන්න නැතුව පොලිස් අප මත මේ යුවල නිදහස් කළා කියලා අප මත පොලිස් අප මත නිදහස් කළා කියලා අද දවසේ ඔය විදිහට කියන පහුගිය කාලේ අපි දැක්කා ඔය පිතුරංගල ගිහිල්ලා අපි දැක්කා මේ තරුණ කිහිප දෙනෙක් ඔවුන්ගේ කිසියම් ආකාරයක අසභ්‍ය ක්‍රියාවක නිරත වෙනවා. ඒ ආකාරයෙන්ම දැන් මේ පහන් තුඩාවෙත් අපි දැක්ක සමාජ මාධ්‍ය හරහා මේ ඡායාරූප පළ වෙලා තිබ්බ වීඩියෝ දර්ශන සංසරණය වෙලා තිබ්බ මේ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා පොලිසිය පැත්තෙන් ඇහෙනකොට මේ පිරිස මේ අත්අඩංගුවට ගත්ත දෙන්නව අප මත පොලිස් අප මත නිදහස් කළා කියලා අද ඩේලි මිරර් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඉතින් නීති විරෝධී නැත්නම් විනය විරෝධී වැඩ කළොත් ඉතින් දඬුවම් විඳින්න වෙනවා. අපි බලමු කාටු. අපි යනවා ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එකට දෙන්නෙක් කතා කරනවා බලන්න මොකද්ද කතා කරන්න කියලා. ගුරුවරුන්ගේ පැත්තේ ඉන්නේ ෂයිලොක් ලාලු. එතකොට සර් අනෙක් පැත්තේ ඉන්නේ ගොරකා දඩමස් කරන වැද්දොද කියලා අනිත් කෙනා ප්‍රශ්න කරනවා. මේ තලංගේ එතුමා කාටුනේ බලන එතුමත් තලං එක්ක කතා වෙන්නේ ඕක ගැන. අපිට 2006 ගුරුවරුන්ට 30-40000 ගෙවන්න ලෑස්තිලු නේද සර්? අපිට 2006 ගුරුවරුන්ට 30-40000 ගෙවන්න ලෑස්තිලුද සර් කියලා කියනකොට මේ සර් කියනවා ඉතින් බොලා 2000 ගත්තේ නිකම්ම ඉඳලානේ. මේ උඹලා නිකම්ම ඉඳලානේ 2000 ගත්තේ කියලා කියනකොට මේ තලං කියනවා ඉතින් එයාලත් ඉගෙනුවේ නිකම්ම හිටියා මිස ඔවුනේ එයාත් ඉගෙනුවේ නෑනේ. අපි නජිත් ඊළඟට සුවාරිස්ගේ දාස අඳින කාටුන් එකට යනවා ලංකාදීප පුවත්පතට. බලන්න අපේ අග්‍රාමාත්‍යවරයා වගේ කෙනෙක් තමයි ඉන්නේ. අනිත් පැත්තේ සාමාන්‍ය වැසියෙක් ඉන්නවා. අහනවා මෙන්න මේ විදිහට අග්‍රාමාත්‍යවරයා දැන් උඹලට අඩුවක් නැතුව තියෙන්නේ මොනවද කියලා අහනවා ප්‍රශ්නාර්ථිකුත් එක්ක. සාමාන්‍ය වැසියා කියනවා පෝලින් සර් කියලා. ඒ අතරේ 30 වවිස්සගේ අපි hina වැස්ස කාටුනේ බලමු ලංකාදීප පුවත්පතේ. මේ බලන්න මේ ඉන්නේ කවුද කියලා. උපත ලබා මේ ලෝකේ සැපත නැති වේසෝකේ විපත යෙදේවි කරුමේ පාපේ ලෙසේ කියන සින්දුවකුත් කියාගෙන බොහොම අපූර්වට ඉන්නේ මේ කෙහෙලි රඹුකැල ඇමතුමා ඔක්සිජන් ටැංකියකුත් කරේ බැඳගෙන ඔක්සිජන් දීලා එතුමට මේ මොකද්ද කරන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තට ගිහිලා කිලුටු රෙදි අපුල්ලනවා මේ දවස්වල. අනික් අය කිලිටු කරපු රෙදි දැන් මේ දවස්වල අපුල්ලනවා ඔක්සිජන් ටැංකියකුත් කරේ බැඳගෙන. අපි යනවා අංජනගේ කාටුන් එකට දෙන්නෙක් කතා කරනවා දේශපාලකතුමෙකුත් ඉන්නවා මෙතන. දැන් මේ කතාව කියන්නේ මේ ගුරු වර්ජනය සම්බන්ධ කතාවක් නැති. අපි ඉල්ලපු මස්රාත්තලත් නෑ කියලා මහින්ද ජයසිංහ කියනවලු. එහෙනම් කිලෝ වෙන්නේ නැති බං කියලා අනික් කෙනා කියනවා. මේ කියලා වැඩක් නෑ කාටුනේ අංජන ඉන්ද්‍රජිත් අදින්නේ බලන්නකෝ දෙන්නේ කතාවක්. ඔන්න අපි හාල් වලටයි සීනි වලටයි උපරිම සිල්ලර මිලක් නියම කළා. දැන් ඉතින් ඊට වඩා වැඩියෙන් විකුණන්න බෑ කියලා කියනකොට අනිත් කෙනා කියනවා ඒ වුණාට වෙලෙන්දෝ කරන්නේ ඕකේ අනිත් පැත්ත කියලා කියනවා. ඒ කිව්වේ කියලා අහනකොට මෙන්න ආයි කියනවා ඒ කිව්වේ වැඩියෙන් වික්කත් ඒ ගානට අඩු වෙන්නන් දෙන්නේ නෑයි කියලා. වැඩියෙන් වික්කත් ඒ ගානට අඩු වෙන්නන් දෙන්නේ නෑයි කියලා. හැබැයි ඉතින් එහෙම කරන්න නම් බෑ. නීතිය තදයි. අපි තව කාටුන් දෙකක් තෝරගන්නවා. එකක් තමයි තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ ලංකාදීප පුවත්පතේ බලන්න මේ නීති දෙවංගනත් එක්ක කතාවක්. විහැංගුවොත් ඒක නීතියක්. විහැංගුවොත් එක නීතියක්. සීනි වලට තව නීතියක්. ඔබතුමියගේ කඩුවෙන් වැඩක් නෑනේ මැඩම් කියලා නීතිය දෙවංගන ඉස්සරහට ගිහිල්ලා කියනවා. විහැංගුවොත් එක නීතියක් සීනි වලට තව නීතියක්. ඔබතුමියගේ කඩුවෙන් වැඩක් නෑනේ මැඩම් කියලා අහනකොට මේ නීතිය දෙවංගන කියනවා මේකනේ රාජදාස මෙයාලා මගේ රත්තරන් කඩුවත් තරන් ගිහින් මට දැන් දීලා තියෙන්නේ දී කඩුවක් බං කියලා. ඔය ඉඳපු අය මේ නීතිය දෙවංගනගේ කඩුවත් අරගෙන ගිහිල්ලා කියලා තමයි කියන්නේ. රත්තරන් කඩුව අරගෙන ගිහින් දැන් තියෙන්නේ ලී කඩුවක්. ඉතින් මේකෙන් කොටන්න පුළුවන් ද හැමෝටම පෞගි කාලේ අපි දැක්කා කඩුවෙන් කොස් කොටන්නද කියලාත් අහලා තිබ්බා. ඒ අතරදී දිනමින පුවත්පතේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුනේ අපි තෝරගන්නවා දවසේ අවසන් කාටුනේ විදිහට මේ බලන්න දඹුල්ල නගරාධිපති බලුබද්දක් ගහන්න යනවලු බං කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා ඔයින් ගියා ඇති සර් මෑන් ඇඟබද්ද ගැනත් දැනගෙන හිටියානම් ඇඟබද්දකුත් ගහයි කියලා ඔන්න කියලා. ඒ තමයි අද දවසේ කාටුන්. අද දවසේ ජාතික පුවත්පත්වල කාටුන් බොහෝ ප්‍රමාණයක් ඇඳලා තියෙන විවිධ අපහාස
සිනහව සපිරි කාටුන් එක්කම අදට අපි ඔබේ නිවසින් සමුගන්න සූදානම් වෙන්නේ. අපි සමුගන්නා මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නේ සුවපත් රටක් වෙනුවෙන් බලාපොරොත්තු තබා ගන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක